අද මොන පුන් පොහෝ දවසද? වප් පුන් පොහෝ දවස. එතකොට පොයේ දවසට බෞද්ධයන් හැටියට මොකද්ද කරන්නේ? සීල සමාදන් වෙනවා. මොන සීලේද? උපෝසත සීලය. උපෝසත සීලයේ සිල්පද කීයක් තියෙනවද? 8යි. ඒ 8 සමාදන් වෙලා මොකද කරන්නේ? එයම්ම ආරක්ෂා කරගන්නවා. ආරක්ෂා කරගන්න නම් මොකද්ද කරන්න තියෙන්නේ? කොහොමද එන ආරක්ෂා වෙන්නේ? සිත කය වචනේ සංවරකම සීල එහෙන් කන්නේ මේ කියන්නේ. කයයි වචනේ සංවරේ සීලයයි. සිත සිල්පද වලින් සීල සංවර කරන්න බෑ. බුද්ධ දේශනාවේ කොහොමද තියෙන්නේ? කාය සූත්‍රයේ අංගුත්තර නිකායේ කයෙන් වෙන අකුසල් වචනයෙන් වෙන අකුසල් බැහැර කරන්නේ සිල්පද වලින්. එතකොට සිතෙන් වෙන අකුසල් බැහැර කරන්නේ කොහොමද? මොකෙන්ද? කවුද කියනවා කියලා? නුවණින් ප්‍රඥාවෙන් කොහොමද ඒක තියෙන්නේ? පඤ්ඤාය දිස්වා පහත ප්‍රඥාවෙන් දෙක ඒ නුවණේ මොහොතේ ප්‍රහාණය කරන්න ඕනේ. හිතේ නාකුසල් ඒක මේ වගේ බුදුරජාණන් වහන්සේ වදාළා ඒකට කියන පහන සංඥාව කියලා. දැන් මොනවද අකුසල්? ලෝභය, රාගය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, එකට පරිගැනීම, ගුණමකුකම් බඳ නොවේකු සන්ත කපට මාය අකුසල් නැට ගන්නවනේ. මනාප අමනාප මනාපමනාප හට ගන්නවනේ. රාගේ, දේශ, මෝහ, කාමච්ඡන්ද, පටිඝ හට ගන්නවා. මේ කුසල්ද අකුසල්ද? අකුසල්. කොහොමද මේක හිතේ කොයිද හටගන්නේ? සිතේ. සිල්වත්. කයින් වචනේ සංවරලා ඉන්නකොට හිතේ මේ අරුබුදේ හට ගන්නවද නැද්ද? දැන් කයයි වචනේ පාලනය වෙලා දැන් සංවර කරගන්න දෙන්නේ මොකද්ද? එතකොට දැන් එතෙන්න පුළුවන් ද සීල් සමාදන් වෙන්න? ඒකට පුළුවන් ද සීලස් තුලින් සිල්පදයක් තුලින් ඒ අකුසලය ඇති කරන්න? බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කරුණ ඒ තැන ඒ අකුසලයක් බව තේරුම් අරගෙන නුවණින් විමසලා අකුසල බැහැර කරන්න කිව්වා. ඒක මේ වගේ. දැන් සීල ඊළඟට වඩන්න තියෙන්නේ මොකද්ද? සමාධි ප්‍රඥා. සිල්වත් කෙනා උන්න ඉන්නවා. ඒ කියන්නේ කයින් පව් කරන්නේත් නැහැ. වචනයෙන් පව් කරන්නේත් නැහැ. එතකොට ඔන්න ඊළඟට නොම ගන්නේ මොකද්ද? සිත. ඔන්න කාමච්ඡන්දය. කෙනෙක් කැමැත්තක් ඇති වුණා. රූපයකට, ශබ්දයකට, සුවඳකට, රසකට, පහසට කැමැත්ත ඇති වුණා. ඒකට කියන්නේ කාමයේ කැමැත්ත ඇති වුණා අර පහෙන් ඒකට. ඕ පහට. දැන් මේක හිතේ පිරිසිදුද වෙන්නේ අපිරිසිදුද? මගද යන්නේ නොමගද? නොමග. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඊළඟට වැඩෙන්න ඕන මොකද්ද? සීල සමාධි. ඒක අඳුන ගන්න කියනවා. කාම මෙන්න හිතේ කාමච්ඡන්දය. ඔව් කාමච්ඡන්දය කියන්නේ කැමැති අරමුණක් මුල් කරගෙන මනසේ කැමැති දෙයක් මුල් කරගෙන අරමුණක් ඇති වුණා. එක්ක රූපයකට ආසාව ඇති වුණා. උන්හට ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න රූපය ගැන ආසාව කාමච්ඡන්දය ඇති වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට වැඩෙන්න ඕන මොකද්ද? සීල සමාධිය පිණිස උන්න අවවාද කරනවා. කොහොමද මේ විදිහට හිතන්න? ඒ හිතේ කාමච්ඡන්දයක් ඇති වුණාට පස්සේ මේක මට පීඩාවක්. පීඩාවක් වෙන්නේ මේ කාමච්ඡන්දය සම්පූර්ණ පිළිගත්තොත් මෙයාට මොකද වෙන්නේ? නූපන් කාමච්ඡන්දේ හට ගන්නවා. උපන් කාමච්ඡන්දේ තවදුරටත් වැඩිලා ගිහිල්ලා බලවත් වෙලා පින්ද රැස් වෙන්න පුළුවන් පවුද?
මොනවද? සත්තු මැරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනයේ, බොරු කීලා මිස් වචන පරස වචන කීම, අන්සතු දෙයට ආසා කිරීම, ද්වේෂය, මිච්ඡා දිට්ඨි, සිල්ලුතුන් ගුණවතුන් වහන්සේලා නින්දා පහස කිරීම, මිත්‍යා දෘෂ්ටි කම්ම දමාදන් යෙදීම කියන නොයේකුත් පාපී වකුසල් සිද්ධ වෙනවා. එතකොට ඒ විදිහට පාපී අකුසල් සිද්ධ වුණොත් එයාට මෙලොව වශයෙන් තියුණු කටුක අමිහිරි දුක් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද නැද්ද? ඈ අන්තිමේදී පොලිසිය ගිහිල්ලා උසාවි ගිහිල්ලා හිරගෙවල් වල ඔව් රජවරුන්ගේ වෙන දෙතිස් වද බන්ධන දක්වාම ගිහිල්ලා උල තියලා නේ අර තියෙන දෙතිස් වන්දන දුකක් විඳින්න සිද්ධ වෙනවා. එතකොට ඒ ආසා කරපු අරමුණු රූපයකට ආසාවක් ඇති වුණොත් ඒක පස්සේ ඒකේ ආදීනව කල්පනා කරලා ඒක වළක්ව ගත්තේ නැත්නම් මේ අනතුර තියෙනවා. ඊට පස්සේ මරණින් මත්තේ යා කොහෙද යන්නේ? නිරේ යනවා. තිරිසන් ලෝකෙ යනවා. එහෙමනම් මේ කාම ඡන්දය ඇහැට පෙනුණු රූපයට කැමැත්ත ඇතිවීම තමන්ට මෙලොව පීඩාවක් ඇති කරන දෙයක් නෙමෙයිද? පරලෝ ජීවිතෙත් එහෙනම් අනුන්ටත් පීඩාවක් අනුන්ටත් පීඩාවක්. ඒ වගේමයි පීඩාවක් අනුන්ටත් පීඩාවක්. ඒ වගේම මේක නුවණ විනාශ කරන දෙයක් නෙවෙයිද? ප්‍රඥාව දුර්වල කරන දෙයක් නෙවෙයිද? දුක පැත්තේම තියෙන දෙයක් නෙවෙයිද? දුක පැත්තේම තියෙන දෙයක්. නිවන පිණිස හේතු වෙන දෙයක්ද නැද්ද? තමන්ටත් පීඩාවක් අනුන්ටත් පීඩාවක් නුවණ විනාශ කරන ප්‍රඥාව දුර්වල කරන දුක පැත්තේම තියෙන නිවන පිණිස හේතු නොවන දෙයක් කියලා මේ විදිහට නුවණින් විමසනකොට අර හිතේ ඇතිවෙච්ච රූපේ ගැන ආසාවට මොකද වෙන්නේ? නැත වෙනවා. මේ මානසිකාරයේ මේ විදිහට හිතන එක කුසල් අරමුණක්ද අකුසල අරමුණක්ද? එතකොට මේ අරමුණේම හිත පිහිටනවා. ඒකට සමාධිය කියනවා. දැන් සිල්වත් කෙනාට ඔන්න කාමච්ඡන්දයක් හටගත්තා. තේරුණානේ? ඊට පස්සේ මේ විදිහට එයා ඒ කාමච්ඡන්දේ වැඩෙන්න නොදී මේ විදිහට හිතනකොට ඒ කාමච්ඡන්දේ හිතේ ප්‍රහාණය වෙලා හිත ඒ කුසල අරමුණ තුන එක වෙනවා. එතකොට යාට වැඩෙන්නේ මොකද්ද? සීල සමාධි. ඊළඟට වැඩෙන්න තියෙන්නේ මොකද්ද? ප්‍රඥා කියන නුවණ. මේ කාම ඡන්දය ගැන අපිට නුවණ ඇති කරගන්න ඕනේ. සමාධිය ඕනේ. ප්‍රඥාවක් ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාම ඡන්දය අපිට රූපය ගැන ආසාව ඇතුණේ රූපය ගැන තියෙන අවබෝධයේ රූපයේ ඒ කාමච්ඡන්දය ඇති රූපය ගැන තියෙන කාමච්ඡන්දය හටගන්න හේතුව අවබෝධ වීම නිසාද අවබෝධ නොවීම නිසාද? එතකොට අවබෝධයක් ඇති වුණා නම් අර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න දැන් එකඟ වෙච්ච එකක් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාමච්ඡන්දය හටගන්නේ හේතුවක් නිසා හටගත්ත ඵලයක්. ඒ තමයි අසත් රූප නිසා රූප දැනගන්නා ස්වභාවයට කියනවා ඇසේ විඥානය කියලා. තේරුණානේ? අසක් තියෙනවා, ඇස් ඉදිරියට රූපයක් ආවා. එතකොට ඒ රූපේ ආවට පස්සේ ඒ රූපේ දැනගන්න ස්වභාවය මොකද්ද? විඥානය. අසත් රූපත් නිසා රූප දැනගන්න ස්වභාවය පහළ වුණා. ඒක ඇසේ විඥානය. කියන කර්ම තුන එකතු වෙනවා. ඇසයි රූපයි රූප දැනගන්න ස්වභාවය නම් වූ ඇසේ විඥානයයි පහළ වුණාට පස්සේ කර්ම තුන එකතු වෙනවා. එකතු වීමට කියනවා ඇසේ ස්පර්ශය. දෙන්නම් සංගති පසු නිදා ගන්න එපා. ඒ ස්පර්ශය නිසා තමයි අර රූපය ගැන ආසාව ඇති උනේ, කැමැත්ත ඇති උනේ. එහෙනම් රූපය ගැන කැමැත්ත ඇති උනේ හේතුවක් නිසා. එහෙනම් රූපය ගැන ආසාව උපදින්නේ ඇසේ ස්පර්ශයේ උපදින කොටයි, හේතු උපදින කොටයි, ඵලයේ උපදින්නේ. ඊමස්යෙන් සතිනන්ති. ස්පර්ශය ඇසේ ස්පර්ශය නිසායි රූපය ගැන කැමැත්ත ඇති උනේ. ඊමස්ස උපාදායන උපජ්ජති. ඇසේ ස්පර්ශයේ උපදින කොටයි රූපය ගැන කැමැත්ත ආසාව උපදින්නේ හේතුන් නිසා හටගත්ත ඵලයක්. ඉමස්මින් අසති ඉදං රූපේ.
ඇසත් රූපත් රූප දැනගන්නා ස්වභාවය නම් ඌ ඇසේ විඥානයත් කියන කරුණු තුනේ එකතු වීම නැති වෙනවා. නැති වෙනකොට රූපයට ඇතිවෙච්ච කැමැත්තට මොකද වෙන්නේ? ඉමස්මින් අසති නන්ති. කැමැත්ත නැති වෙනවා. ඇයි රූපයි රූප දැනගන්නා ස්වභාවය නම් ඌ ඇසේ විඥානය කියන කරුණු තුනේ එකතු වීම නිරුද්ධ වෙනවා. එතකොට ඇහැට පේන රූපයට කැමැත්ත ඉපදෙන ස්වභාවය හට ගන්නවද නිරුද්ධ වෙනවද? නැති වෙනවද? ඈ? ඇසේ ස්පර්ශය නිරුද්ධ වෙනකොට රූප ගැන ඇති වෙන කැමැත්ත නැති වෙනවද නිරුද්ධ වෙනවද? නිරුද්ධ වෙනවනේ. ස්පර්ශය නැති වෙනකොට රූප ගැන තියෙන ආසාව නැති වෙනවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට රූප ගැන තියෙන ආසාව නිරුද්ධ වෙනවා. එහෙනම් ඇසට පෙන්න මේ කාමච්ඡන්දේ රූපය ගැන ආසාව ඇති වුණා නම් ඇසේ ස්පර්ශය නිසා හටගන්න ඇසේ ස්පර්ශය නැති වෙනකොට නැති වී යන දෙයක්. එහෙනම් මේ රූප ගැන කැමැත්ත ඇතිවීම කාමච්ඡන්දය කියලා කියන්නේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන දෙයක්. එකම විදියට පවතින දෙයක්ද වෙනස් වෙන දෙයක්ද? ඒක තමයි අනිත්‍ය මේක තමයි කායානුපස්සනාවේ වේදනානුපස්සනාවේ ධම්මානුපස්සනාව චිත්තානුධම්මානු සමුදය ධම්මානුපස්සීව කායස්මි කියලා ඉස්සර කරන්නේ. හට ගැනීම නැතිවීම. වය ධම්මානු සමුදය වය. මෙතන බලන්න කියන අරගෙන අවබෝධ අනවබෝධ දුරු වෙන අවිද්‍යාව තෘෂ්ණා. නැති වෙනවා. එතකොට මේ කාමච්ඡන්දේ විනාශ වෙන නැති වෙන දෙයක්. ඒක මොකද්ද? ධම්මච්චිති ධම්ම නියාමතා. ඒක ධර්මතාවය. ඉස්පා හේතුවක් නිසා හටගත්ත ඵලයේ හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. ඒක ධර්මතාවය. නේ? එතකොට එහෙම කාමච්ඡන්දයක් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න පුළුවන්ද? බැරි ඇයි? ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා. හට ගැනීමකුත් වෙනවා වෙනසියාමකුත් වෙනවා. එතකොට මේ කාමච්ඡන්දේ ආත්මද අනාත්මද? මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න පුළුවන්ද බැරිද? බැරි වෙන්න හේතුව මොකක්ද? හේතුවක් ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශය නැති. එහෙමනම් මේ කාමච්ඡන්දය තුල මගේ කියලා මම වෙමි කියලා මගේ ආත්මයයි කියලා දෙයක් ගන්න තියනවද? ඈ? නෑ. එතකොට මමත් කිසු දෙයක් ඒ විදිහට ඇසට පෙනෙන කාමච්ඡන්දයට ඇස මුල් කරගෙන හට කාමච්ඡන්දය ගැන කෙනෙකුට නුවණින් විමසන්න පුළුවන් ඔන්න උපේක්ෂාවටපත් වෙනවා. ඇහැට පෙනෙන රූපයට කාමච්ඡන්දය ඇතිවෙන්නේ නැහැ. උපේක්ෂාවටපත් වෙනවා. ඒ පස්සේ යන්නේ හිතලා කරන දෙයක්ද අර විමසන ස්වභාවයේ හිතපත් වෙන ස්වභාවය තුළ සිද්ධ වෙන දෙයක්ද? පත් වෙන ස්වභාවය. එතකොට කායික මානසික දැවිලි තැවිලි තියෙනවද? එතකොට කාමච්ඡන්දය ගැන යාට නුවණක් තියෙනවා. මේක හේතු නිසා හේතුටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන වෙනස් වෙන ඒක ධර්මතාවයක්. අනාත්ම වූ මගේ ආත්මයෙන් හිසු ඇතිවීම නැතිවීම උරුම කරගත්ත කාමච්ඡන්දය මෙතන තියෙන්නේ කියලා අන්න අවබෝධයක් ඇති වෙනවා. ඒක මොකද්ද? නුවණ ප්‍රඥාව. සීල සමාධි ප්‍රඥා. මේ විදිහට විමසනකොට හිත මෝරනවා. තේනවනේ? ප්‍රඥාව වැඩෙනවා. නුවණ වැඩෙනවා. සමාධිය වැඩෙනවා. එතකොට සිල් පද රැකෙන ස්වභාවය ඉන්ද්‍රිය සංවරද අසංවරද? සංවරයි. සිල් පද රැකෙන ස්වභාවයද වැඩි කැඩෙන ස්වභාවයද? රැකෙන ස්වභාවය. සමාධියට පරිසරයේද තියෙන්නේ සමාධිය නැති වෙන්න පරිසරයේද තියෙන්නේ එතකොට. සමාධිය වැඩෙන්න පරිසරය තියෙන්නේ. සමාධිය වැඩෙන්න නම් පරිසරයේ තියෙන්නේ නුවණ දියුණු කරන්නද දැන් හිතේ පරිසරයේ තියෙන්නේ නුවණ නැති වෙන පරිසරය විසිරෙන්නද? නුවණ දියුණු කරන්න මේක තමයි මාර්ගය. මේක තමයි ආර්ය ශ්‍රැංගික මාර්ගය. මේ ආර්ය ශ්‍රැංගිකම ලෞකික නෙමෙයි ලෝකෝත්තර. තේරෙනවනේ? එතකොට කාම ඡන්දය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ මේ විදිහේ දැක්මෙන් යුක්ත නම් යට සම්මාදිට්ඨිය තියෙනවා. තේරෙනවනේ? මේ කාම ඡන්දේ මුල් කරගෙන විමසුව තුළ එයාගේ කල්පනාව සම්මා සංකප්පය තියෙනවා. එතකොට සම්මා සංකප්ප
එතකොට මෙයා වීර්ය කරමු ක්‍රමේ හරිද වැරදිද? අකුසල් ප්‍රහාණය කළා කුසල් උපදවා ගන්න වීර්ය කළා. එතකොට සම්මා වායාම තියෙනවා. එතකොට මේ ගැන යාට සිහියක් නැද්ද? සිහියක් තියෙනවානේ. එතකොට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ අරමුණේම විමසන්න හිත එකඟ වෙනවද නැද්ද? එතකොට ඒක සම්මා සමාධියයි. එතකොට මේක හේතු නිසා හටගෙන හේතු නැති කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම මමත්වයෙන් තොර වූ දෙයක් කියලා. එයාට අවබෝධ ඥානයක් ඇති වුණා. ඒක තමයි එයාගේ සම්මා ඥානය වෙන්නේ. එතකොට මේ මොහොතේ එයාට කාමච්ඡන්දේ ප්‍රහාණය වීමේ විමුක්තියක් නැද්ද? තියෙනවා. එතකොට ඒ විදිහට කෙනෙකුට නෝන විමසලා තේරුම් ගන්න පුළුවන් ආර්ය ශ්‍රැංග මාර්ගයේ කොච්චර තියෙනවද? එයාගේ සම්මා දිට්ඨිය තියෙනවා. සම්මා සංකප්පය තියෙනවා, සම්මා වායාම තියෙනවා, සම්මා සතිය තියෙනවා, සම්මා සමාධිය තියෙනවා. පහක් තියෙනවා. තුනක් අනිත් තුන මොකද්ද? සම්මා වාචා, සම්මා කම්මන්ත, ආජීව. කලින් දැන් සිල්වත් වෙලානේ මේ කරන්නේ. ඒක සීලයටයි ඔය තුන. තේරෙනවනේ? සිල්වත් වෙලා කරනකොට එතකොට ආර්ය ශ්‍රැංග මාර්ගයේ අංග 8ම එයාගේ ජීවිතයේ ওই විදිහට නුවණ විමසලා තේරුම් ගන්න දක්ෂ වෙනකොට එයාගේ තියෙනවද නැද්ද ජීවිතය තුළ? ලෝකෝත්තර. ඒ 8ම තුලින් උපදවන්නේ සම්මා ඥානයයි. තේරුණානේ? සම්මා ඥානයත් එක්ක ඇතිවෙන සම්මා විමුක්තියයි. ඒ කරා යන්න නම් කෙනෙකුගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ වදාළා ඒ කරා ගිය උතුමන් අතර තුන් ලෝකෙටම අග්‍රවෙන්නේ කවුද? ඒ නුවණින් අග්‍රවෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේලා. ඇයි මේ කරුණ පරිපූර්ණ වශයෙන් ඉතුරු නැතුව සිදුරු නැතුව අවබෝධ කරගෙන තමයි අපිට ධර්ම ස්වාමී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊළඟට මේ ගැන අවබෝධ ඥානය ඇති කරගන්න ඊළඟ උත්තරය කවුද? පස්සේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට රහතන් වහන්සේලා. ඊළඟට අනාගාමී, සකදාගාමී, සෝවාන්, ධම්මානුසාරී, සන්තානුසාරී. ඉන්නේ පිට කෙනෙක් නෑ. ඉතින් එහෙමනම් ඒ කරා යන්න කෙනෙකුගේ ජීවිතය තුළ ප්‍රධානම දියුණු කරගත්තු දේවල් මොනවද? ඊට ගුණධර්ම. එතකොට ගුණධර්ම විදිහට ජීවත් වෙන කෙනෙකුගේ ජීවිතය තුළ ගුණධර්ම පුරුදු කිරීම තුළ රැස් වෙන්නේ මොනවද? කුසල්. ඊළඟ පින්. පින් කුසල් කියන එක වෙන් කරන්න පුළුවන්ද? පුළුවන්. එහෙනම් පුළුවන්ද? වෙන් කළ ගන්න පුළුවන්ද? තියෙනවා. ඒක හරි. ඒක පිනක්. හැබැයි ඊළඟට එතෙන්නම බුදුරජාණන් වහන්සේ වදාළා මේක කුසලයක් කියලා. දැන් සාමාන්‍ය දාන සීල භාවනා පිළිවිද පුණ්‍ය ක්‍රියා නේද? එතකොට ආර්ය ශ්‍රැංග මාර්ගයේ අංග 8 කුසල්ද නැද්ද? එතකොට සල්ලේක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළා මහණනි සීලේ පටන් ගන්න මොකෙන්ද? සතුන් මැරීමෙන් වැළකීම. බුදුරජාණන් වහන්සේ වදාළා මහණනි මම මේ සතුන් මැරීමෙන් වැළකීම නම් සීල්පදේ කියන්නේ කුසලයක්. අන්න එතන කුසලයක්. තේරුණානේ? එතකොට ඒ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය මන් කියා දෙන්නේ පනවන්නේ නිකලෙස් සිටින් පිරිනුවම් පානයි. එහෙමනම් මේ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය දේශනා කිරීමේ අවසාන ඉලක්කය මොකද්ද? පිරිනුවම් පෑම පිණිසයි ඒ සිල්පදේ තියෙන්නේ. තේරුණානේ? එතකොට පින කුසලයක් දෙකම තුල කතා කරන්නේ දෙකෙන් උපදවන්නේ මොකද්ද? ගුණධර්ම. මොනවද? ගුණධර්ම. එතකොට ගුණධර්මයන්ගෙන් අග්‍ර වෙන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට ගුණධර්ම උපදවා ගන්න ජීවිතයකට පදනම මොකද්ද? පින. තේරුණානේ? එහෙමනම් කෙනෙක් පිනෙන් වෙන් කරලා ගුණධර්ම කතා කරන්නත් බෑ, ගුණධර්ම වලින් වෙන් කරලා පින වෙන් කරලා කතා කරන්නත් බෑ නේද? දැන් පින් පව් කියන වචනේ කර්මඵල අයින් කරලා කතා කරන්න පුළුවන්ද? කතා කරන්න පුළුවන්ද? පුළුවන්ද? බෑනේ.
ඇයි පුණ්‍ය ක්‍රියා. ඔව් නේද? අද ක්‍රියාව කියන්නේ කර්මයක්. නේද? කාය කර්ම, වචී කර්ම, කර්ම තියෙනනේ. එතකොට සිතින් කායෙන් වෙනස් වෙන මොනවද? පිනට හෝ පවට හෝ ආනන්ද. එහෙමනේ පුණ්‍ය ක්‍රියා නේද? එතකොට එහෙමනම් තුන් ලෝකෙදම අග්‍ර බුදුරජාණන් වහන්සේලා බිහි කරන්නේ මොකෙන්ද? පිනෙන්. පසේ බුදුරජාණන් වහන්සේලා පිනෙන් පහළ වෙන්නේ පිනක ප්‍රතිඵලයක් විදිහට. ඇයි පිනක ප්‍රතිඵලයක් විදිහට සුගති උපදින්නේ? තේන්නනේ? සුගති උපදිනවද පින් නැත්තම්? උපදිනවද? නෑ. දැන් අපි මනුස්ස ලෝකේ සුගතියද දුගතියද? මොකක්? මනුස්ස ලෝකේ සුගතියද දුගතියද? සුගතිය. අපි සුගතිය උපදින්නේ පින් කරලාද පව් කරලාද? පින් කරලා. එතකොට පින් විදිහට තියෙන්නේ යහපත් දේවල්ද අයහපත් දේවල්ද? යහපත් දේවල් තියෙන ගුණධර්මද නැද්ද? ගුණධර්ම නේද? ඔව් එහෙමනම් ගුණධර්ම විදිහට පුරුදු කරන කෙනෙකුගේ ජීවිතය තුළ එතකොට පින් රැස් වෙනවා කුසල් වැඩෙනවා නේද? ඒකට උපකාර කරන්නේ පින. එතකොට එහෙනම් පින කියන එක තුලින් තමයි ලෝකේ බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීමට පරිසරය හදන්නේ. හරිද? නේද? පරිසරය හදන්නේ. පසේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලාට, මාර්ගඵලලාභීන්ට, සක්විති රජතුමාට, මහා සාර බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය බ්‍රාහ්මණ, ගුරුතුති පහළ වෙන්නේ ලෝකේ කුමක් නිසාද? පිනක විපාකයක් වශයෙන්. පාවක විපාකයක් වශයෙන් කවුත් මොනවද තියෙන්නේ? සතර අපාය. දැන් අපි ගොඩාක් කැමති කොහේ යන්නද? දුගතිය යන්නනේ. සුගතිය යන්න. මොකද නිරයයි නිවනයි කියන වචනේ තුල බලන්න මොනවද වෙනස් වෙලා තියෙන්නේ? නිරය නිවන. මේ දෙක ළඟ ළඟ නයන්න පමුල් කරගෙන ඉහළට පහළට ඉස්පිලි පාපිලි නේද? නිරය නිවන. නයන්නට උඩින්මයි දෙක පටන් ගන්න. හැබැයි කිසිම සම්බන්ධයක් තියෙනවද මේ දෙකේ? තියෙනවද අම්මා? තියෙනවද? සම්බන්ධයක්වත් නැහැ. මෙලොවයි පරලොවයි නේද? කියන්නේ මෙතරයි මෙතරයි වගේ. කිසිම සමාන ළඟ ළඟ නයන්නේ ඉස්පිල්ල තියලා කතා කරාට මේ ළඟ තියෙන දේවල් නෙවෙයි. ඒක දැන් අපිට ගුරු ස්වාමීන් වහන්සේලා කියලා තියෙන්නේ කොහොමද? පැවිද්ද කියන්නේ හරියට වැට උඩ ඉන්නවා වගේ කියලා. වැට උඩ ඉන්න කෙනාට පැති කීයක් තියෙනවද? ඉස්සරහ පැත්තයි පිටිපස්සයි. ඔව් අපිට කියලා තියෙන්නේ ඉස්සරහ නිවන පිටිපස්ස නිරේ වරද්ද ගන්න එපා. අග්ගිකන්තක සූත්‍රය මතකනේ. අනුන්ගෙන් කාලා බීලා සමයන් නාඩ ගන්නටන්න එපා. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය සරණත්තයි ළඟ සිවුරුපට පාන්තර ඉල්ලගෙන පැවිද්ද විදියට තිසරණේ ඉදිරියේ පුරුදු වුණා නම් අනුන්ගෙන් කාලා බීලා නිරේ ලෝදිය වෙන ගිලිබිලි කණ කෙනෙක් වෙන්න ඒක කාගේ අවවාදයේද? බුදුරජාණන් වහන්සේගේ අවවාදය. ඉතින් ඒ අවවාදයට අනුව හැදෙන්න ඕනේ නේ.